ආදරය කරන්න ආදරය ලබන්න අපි හැමෝම කැමති. සාමාන්‍ය ජීවිතයක් ගත කරන සාමාන්‍ය මිනිස්සු විදිහට අපිට ආදරය ලැබෙන්නේ අපේ හිතවතුන්ගෙන්, අපේ ගෙදර අයගෙන් වෙන්න පුළුවන්, අපේ දරුවන්ගෙන්, දෙමව්පියන්ගෙන්. මේ ආදරය තමයි අපිට ලැබෙන්නේ. හැබැයි උදුමත් සමාජයක ආදරය, මුළු රටකම ආදරය ලබා ගන්න පුළුවන් පිරිසක් අපි අතර ඉන්නවා. ඒ තමයි අපේ රටේ කලාකරුවන්. ඔවුන් හරි වාසනාවන්තයි මිනිස්සුන්ගේ ආදරය ලබන්න. ඉතින් අද උදායිරේ සහෘදයා මේ විනාඩි කිහිපය ගත කරන්න අපි ආරාධනා කළා කලාක්ෂේත්‍රයේ නියෝජනය කරන අලුත් පරම්පරාවේ තාරුණ්‍ය නියෝජනය කරන කෙනෙකුට. ඉතින් ඔහු ඇවිල්ලා ඉන්නවා අපේ ආරාධනාව පිළි අරගෙන අපි කතා කරමු ඔහු සමග මේ උදායිරේ සහෘදයා. අපි රටේ රංගන ක්ෂේත්‍රය ගැන කතා කරනකොට කලින් කලට අපිට දකින්න පුළුවන් අලුත් මුහුණු. සමහර මුහුණු පෙනිලා නොපෙනිලා යනවා. හැබැයි සමහර මුහුණු තමන්ගේ හැකියාව තුළින් ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්න ඔවුන්ට හැකියාව ලැබෙනවා. අද වෙනකොට මේ ක්ෂේත්‍රය ඇතුළේ ඉන්න ප්‍රවීණයන් බොහෝ දෙනෙක් දරන මතය තමයි අලුත් පරම්පරාව ඉතාමත් දක්ෂ පරම්පරාවක්. ඉතින් රංගන ක්ෂේත්‍රය තුළ මේ කලා ක්ෂේත්‍රය තුළට ආපු අලුත් අය තරුණයෝ තරුණියන් ඉතාමත් දක්ෂයි. ඉතින් ඔවුන්ට ලොකු වැඩක් කරන්න පුළුවන් කියන කාරණාව. ඉතින් ඒ නිසා අපි හිතුවා මේ දිනවල ජනප්‍රිය වෙමින් සිටින ඒ වගේම දක්ෂ කලාකරුවෙකුට, රංගන ශිල්පියෙකුට ආරාධනා කරන්න උදායිරේ සහෘදයා වෙනුවෙන් ඔහු සමග කතා කරන්න. මොකද ඔබත් ඔහුට කැමති, ඔහුට ආදරය කරන නිසා. ඉතින් අපි ආරාධනාව පිළි අරගෙන ඔහු ඇවිල්ලා ඉන්න. ඔහු ඉෂාර ප්‍රමුදිත වික්‍රමසිංහ. සුබ දැසනක් අයුබෝවන්. අයුබෝවන් කවුෂි, සුබ දැසනක් හැමෝටම. කොහොමද ඉෂාර මේ දවස්වල වැඩ කටයුතු කොහොමද? හොඳින් සතුටින් ගත වෙනවා. ටිකක් කාර්යබහුලයි. සුපුරුදු පරිදි රංගනය තමයි ඉතින්. සුපුරුදු පරිදි රංගනය. අර මං කලින් කිව්වා වගේම අර සාමාන්‍ය ජීවිත ගත කරන අපිට නම් ආදරය කරන්නේ අපේ ගෙදර අය විතරයිනේ. හැබැයි කලාකරුවන්ට මේ ඒ වාසනාව තියෙනවා. රටකම මිනිස්සු, මුළු මහත් සමාජයක්ම ආදරය කරන්න පුළුවන් කියන්නේ ඒක ලොකු වාසනාවක්. කොහොමද ඒක දැනෙන්නේ ඔබට? ඔව්, ඒක මං හිතන්නේ ඔබ කිව්වා වගේ වාසනාවක්ම තමයි. ඒකටම තමයි මං හිතන්නේ අපි ආදරය කරන්නේ. ඒ ප්‍රේක්ෂක ප්‍රතිචාරය, විශේෂයෙන්ම වේදිකා නාට්‍යකදී සජීවී වේක ලැබෙනකොට ඒ අත්දැකීම හරිම වටිනවා. සමහර වෙලාවකට ඒක බාධාවක් වෙන වෙලාවලුත් තියෙන්න පුළුවන්. නමුත් ඒ ආදරය ගත්තාම ඒක ගොඩ දෙනෙක්ට ලබන්න බැරි දෙයක් නේ. මනෝංකල් ජයලත් නරවත්යන් එක තැනක කියනවා මුළු ලෝකටම ආදරය කරන්නට හැකි මිනිසුන් බිහි වන මතු දවසක ඔබත් සිනාසී මමත් සිනාසී ලෝම හිනා වෙනේ දවසේ මුළු ලෝ ඔබට කියයි මෙලෙසින් මම ආදරේ. ඉතින් අපිත් ආදරේ කියනවා, අපිටත් ආදරේ කියනවා. ආදරෙත් එක තමයි අපි ජීවිතය ගත කරන්න ඕනේ නේ. මානරත්න සර් ගැන මතක් කරපු නිසාම ඔබේ ආරම්භයත් වේදිකාව. ඉතින් ඔබේ පටන් ගැනීම ඔබ මේ හැම දෙයකම ආරම්භක ස්ථානය වෙන්නේ වේදිකාව. අපි ඉතින් කතාව පටන් ගමු. කොහොමද ඔබ වේදිකාවත් එක්ක සම්බන්ධ? ඔව්, 1999 අවුරුද්දේ මම පහවසරේ ශිෂ්‍යත්වය සමත් වෙලා යනවා කොළඹ රාජකීය විද්‍යාලයට. එතකොට මගේ වාසනාවට අර කිව්වා වගේම මේ මගේ පන්තියේ බාර සංගීත ගුරුතුමිය වෙන්නේ රත්නලාලි ජයකොඩි මහත්මිය. ඒ වෙද්දී 1988 ඒ කියන්නේ මම ඉපදිච්ච අවුරුද්දේ නිර්මාණය කරපු තලමල පිපිලා නාට්‍යයේ ප්‍රධාන චරිතයක් තියෙනවා හේතු කියලා. අවුරුදු 12ක විතර කුඩා පිරිමි දරුවෙක්. ඒ චරිතයට මනෝ අංකල් හොයනවා තව කෙනෙක්. මොකද හේතුල උස යන්න අලුත් හේතු කෙනෙක්ට අවස්ථාව ලැබෙනවා. ඉතින් රත්නමිස් මාව පන්තියේදී දැකලා මාව ජයලත් මනෝරත්නයන්ට හඳුන්වලා දෙනවා. 1999 තමයි තොරම මුලින්ම ප්‍රසිද්ධ වේදිකාවට එන්නේ. ඒක තමයි මගේ ආරම්භය. ඉතින් හැබැයි ඔබේ ආරම්භය වේදිකාවනේ. එතකොට වේදිකාව තුල දස්කම් දක්වපු, එතකොට ඒ හැකියාවක් තියෙනවායි කියන එක පෙන්නපු අය තමයි බොහෝ වෙලාවට ඊට පස්සේ රංගන ක්ෂේත්‍රය තුල දිගු ගමනක් යන්නේ සහර රැඳිලා ඉන්නේ, පවතින්නේ. කොහොමද ජීවිතේ, කොහොමද වේදිකාවත් එක්ක ඊට පස්සේ හම්බුණු ඔබට අවස්ථාවන්? ඔව්, කොළඹ රාජකීය විද්‍යාලයේ ලොකු සහයෝගයක් වෙනවා මට මගේ රංගන ජීවිතේ ඉස්සරහට යන්න. මොකද ඇත්තටම පන්ති කාමරේට වඩා නාට්‍ය කාමරේ තමයි ඒ කාලේ හිටියේ. ඒතර සිංහල නාට්‍ය සංගමේ ඉස්කෝලේ පාසල් නාට්‍ය ගොඩාක් කරලා පස්සේ මං සාමාන්‍ය පෙළට ඒ නමයක් ගත්තට පස්සේ ගෙදරින් කියනවා මට කලාව කරන්න. මොකද මම යන විදියට කලාව තමයි මට ගැලපෙන්නේ කියලා. මම තෝරගනවා නෑ ජීව විද්‍යාංශය තමයි මට ගැලපෙන්නේ කියලා.
කොහොමරි මට ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සහ කෘෂිකර්මය තමයි හදාරන්න හම්බ වෙන්නේ උසස් පෙළෙන් පස්සේ. නමුත් එතනදී මම තීරණය කරනවා නෑ ඒක නෙවෙයි මං යන යා යුතු පාර කලාව කියලා. ගෙදර හරි. ගෙදර හරි කියලා මං ටක් ගාලා වෙනස් කරනවා මගේ පාත් එක. මම තෝරගන්නවා නැවතත් කලා විෂයන්ගෙන් මම උසස් පෙළ හදාarලා කැලණි විශ්වවිද්‍යාලයේ නාට්‍ය ආරංග කලාව ශාස්ත්‍රවේදී විශේෂ උපාධිය හදාරනවා. ඊට පස්සේ මම වසර 2ක් සහකාර කතිකාචාර්යවරයෙක් විදිහට වැඩ කරනවා. ඒ අතරවාරයේදී නිරන්තරයෙන් වෙච්ච දේ තමයි මම නොකඩවා වේදිකාවේ ප්‍රායෝගිකව අත්දැකීම ගත්ත එක. ජයරත් මනෝරත්නයන්ගේම ගුරුතරුව අන්දරේලා දයානන්ද ගුණවර්ධනයන්ගේ ගජමන් පුවත මధుර ජවනිකා බක් මහකුණු ඊට පස්සේ තාරා විග්ලිති ඉලූෂන් බුලත් සිංහලයන්ගේ රතු හැට්ටකාරී ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ දවල භීෂණ මකරාක්ෂයා රාජිත දිසානායකගේ සිහි නොහොරු අරන් මට වෙඩි තියන්නේ නැද්ද යනාදි වශයෙන් නාට්‍ය ගණනාවක ප්‍රවීණයන්ගේ නාට්‍ය ගණනාවක නව නිර්මාණවල රංගන ශිල්පියෙක් විදිහට දායක වෙන්න අවස්ථාව ලැබෙනවා. ඇත්තටම රංගනය කියන එක හදාරන්න ලංකාවේ විශ්වවිද්‍යාල කිහිපයක් තියෙනවා. ඊට අමතරව ආයතන කිහිපයක් තියෙනවා. නමුත් ප්‍රායෝගිකව හදාරන්න නම් මම හිතන්නේ රංග භූමියම තමයි වැදගත් වෙන්නේ. වේදිකාවේ පන්නරේ ලැබපු කෙනාට අර ඉස්සෙල්ලා ඔබ කිව්වා වගේ කාලයක් පවතින්න පුළුවන්. ඒක මට හොඳටම ලැබුණා. හොඳයි. දැන් ඔබ මනෝරත්නයන් පිළිබඳව කතා කරපු නිසා කොහොමද දැන් ඔබ පුංචි කාලේම තමයි තලමල පිපිලා වේදිකා නාට්‍යයත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ ඔබ ජීව විද්‍යාව තෝරගත්තට පස්සේ අවුරුදු 2ක් එතනින් එහාට ඊට පස්සේ ආයි කලා විෂයන් තෝරගන්නවා. වේදිකාව මත තමන්ගේ රංගන හැකියාවන් ඔප්නංව ගන්න ජයලත් මනෝරත්නයන්ගේ ඒ හමුවීම ඔබගේ ජීවිතයට කොච්චර ලොකු එලියක්ද කොච්චර ලොකු පිටිවහල වුණාද? එතකොට මනෝරත්නයන්ගෙන් තමයි මම අර නියත විවරණ ලබන්නේ වගේ. මොකද තලමල පිපිලා නාට්‍යයේ ඔහු සටහනක් තබනවා මට දීපු පිටපතේ 1999 ඔක්තෝබර් 15 වෙනිදා තලමල පිපිලා 6 වෙනි හේතු මුල්වටට රංගපෑ දිනේ කියලා දොම්පේ තමයි පළවෙනි දර්ශනය මම රංගපෑවේ. රුපියල් 600ක ගෙවීමක් ලැබුණා මට 99 දී. එතකොට එදා සිට මේ මනෝ අංකල්ව ආශ්‍රය කිරීම, ඔහුගෙන් දැනුම හුවමාරු කර ගැනීම, ඔහු හා ගැවසීම, ඔහු දෙස බලා හිඳීම තුළ සෑහෙන දේවල් ටිකක් ලැබුණා. අද වෙද්දී ඔහුගේ නාට්‍ය ගණනාවක් අපිට පවත්වාගෙන යන්න වෙලා තියෙන ඔහු නැතුව. ඉතින් ඔහු සමග ආශ්‍රය දැන් අවුරුදු 22ක් නේ. ඉතින් ඒක මට මගේ ජීවිතේට ලැබිච්ච ලොකු වටිනාකමක්. ඔහු කොහොමද අලුත් අය එහෙම නැත්නම් ආධුනිකයන්ගේ ඒ හැකියාවන් දැන් සමහර වෙලාවට අපි දන්න දෙයක් තමයි සමහරවිට කෙනෙක්ගේ හැකියාවන් ඒ එළියට ගන්න පුළුවන් අධ්‍යක්ෂවරයාට නිර්මාණකරුවාට. එතකොට ජයලත් මනෝරත්නයන්ට මොන වගේ හැකියාවක්ද තියෙන්නේ ආධුනික අයගේ හැකියාවන් එළියට ගන්න ඒ ඔවුන්ගේ රංගනය එළියට විදහා දක්වන්න? ඔහු ඉතාම කැමති තරුණයන් එක්ක වැඩ කරන්න. ඔහුත් එක්ක නාට්‍ය බස් එකේ ගිහිල්ලා තියෙනවා නම් ඔහු කොච්චර ජව සම්පන්නද තරුණද කියලා දන්නවා. අපි නාට්‍ය යනකම් සහ නාට්‍ය දර්ශනයක් ඉවර වෙලා ආපසු රෑ එළියනකම් කොළඹට එද්දී ගී ගයමින් කතා කියමින් සන්තෝෂ වෙන මනෝරත්නව ගොඩ දෙනෙක් දැකලා නැහැ. එතකොට වේදිකාවේ රංගපාන මනෝරත්නව දැක්කට වේදිකාව පිටුපස අධ්‍යක්ෂකවරයෙක්ගේ භූමිකාව ගොඩ දෙනෙක් දැකලා නැහැ. ඔහු සාමාන්‍ය ජීවිතය ගත කරන විදිහ ගොඩ දෙනෙක් දැකලා නැහැ. හැබැයි ඔහු හරි ජව සම්පන්නයි. ඔහු තරුණයොත් එක්ක වැඩ කරන්න හරිම කැමතියි. ඔහු මම කියපු ප්‍රවීණ නාට්‍යකරුවන් ගණනාවක් එක්ක වැඩ කරලා තිබ්බට පසු කාලීනව ඔහු ඉතාම ප්‍රිය වුණා නව තරුණ පෙළේ නාට්‍යකරුවන්ගෙන් අධ්‍යක්ෂණය වෙන්න, තරුණයන්ගේ නාට්‍යවල රංගපාන. ඉතින් ඔහු හොඳ තරුණයෙක්. ඉතින් අපි තරුණ හින්දා ගැලපුණා. දැන් මේ කලාව තෝරගත්ත නිසා ඔබට ජයලත් මනෝරත්නයන් වැනි ප්‍රවීණයන් මේ ක්ෂේත්‍රය තුළ ප්‍රවීණයන් ඇසුරු කරන්නට ලැබුණා. ඒ හැරුණම මේ කලාව තෝරා ගැනීම තුළ ඔබේ ජීවිතයට ඔබ එකතු කරගත්තු දේවල් මොනවද? මං ඉතාම ආදරය කරන එකක් තමයි මානව සම්බන්ධතා කියන එක. මං කියන්නේ මිනිස්සුන්ව හම්බ කරන්න පුළුවන් තැනක්. අටපහ රැකියාවක් කරනවා වගේ නෙමෙයි මේක අනිත් එක මගේ විනෝදාංශය මගේ වෘත්තිය වෙලා තියෙනවා. ඔබත් සමහර විනෝදාංශය වෙන්න පුළුවන් වෘත්තිය වෙන්නේ. එහෙම අවස්ථාව ලැබෙන අය ගොඩක් අඩුයි. එන් තමන් කරන දේ විඳිමින් කරන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙනවා. අපිට හැමදාම අලුත් මිනිස්සු හම්බ වෙනවා. අපිට එක තැනක ඉඳන් නෙමෙයි අපි වැඩ කරන්නේ ලංකාව වටේ ලෝකයේ වටේ ඇවිදින්න අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. අර ඔබ මුලින්ම කිව්වා වගේ මිනිසුන්ගේ ආදරය ලබන්න, විවිධ දේවල් හුවමාරු කරගන්න. ඒකම තමයි මම හිතන්නේ ජීවිතය. අලුත් හමුවීම්, ඒ ආදරය බෙදා ගැනීම ගොඩක් ඒ කලාව හින්දා තමයි මේ සියල්ල ලැබිලා තියෙන්නේ.
මං හිතන්නේ දැන් අපි හැම වෙලේම කියන දෙයක් තමයි කලාව කියලා කියන්නේ පුංචි කාලේ පටන්ම දරුවෙකුට හුරු කරන්නට අවශ්‍ය දෙයක් කියලා. හැබැයි දැන් ඔබට රාජකීය විද්‍යාලයට ඇතුළත් වුණාට පස්සේ පුංචි කාලේ පටන්ම කලාව ඇසුරු කරන්නට ලැබුණා. නමුත් හුඟක් වෙලාවට දෙමව්පියන් ඔබේ දෙමව්පියන් ඒක තේරුම් ගත්තත් බහුතරයක් දෙනා ඒක ඇත්තටම වටහා ගන්නේ නැහැ. ඔබ ජීව විද්‍යාව තෝරගන්නකොට දෙමව්පියන් කෝ ඔබට කලාව තෝරගන්න කියලා. හැබැයි හැමතැනම තියෙන කතාව ඒක නෙවෙයි ශාර. එතකොට මම කැමති ඔබෙන් මේ අදහස දැනගන්න. මොකද ඔබ පුංචි කාලේ පටන්ම කලාවත් එක්ක එකතු වුණු කෙනෙක් නිසා දරුවෙකුට කොච්චර වැදගත් වෙනවද ඒ දරුවාගේ පෞරුෂය වර්ධනයට, චින්තන හැකියාවට කලාව කියන එක. ස්තුතියි ප්‍රශ්න ඇහුවට මම හැමතැනම කියන දෙයක් ඒක පවුලෙන් ගේ ඇතුලෙන් තමයි ඒක හැදෙන්න ඕනේ. පාසලෙන් තමයි දරුවව හැදෙන්න ඕනේ. අපි දැන් හැමතිස්සෙම බැන බැන ඉන්නවනේ මේකේ ලංකාවේ සිස්ටම් එකක් නේ අපේ এডুকেෂන් සිස්ටම් එක හරි නෑ කියලා. කවද්ද හරි නෑ කිය ඉඳලා හරියන්නේ අපි හදන්න ඕනේ. අපිට ගේ ඇතුලෙන් පුළුවන් ළමයෙක්ව නිර්මාණය කරන්න. අපේ ගෙදර කලාපසුබිමක් තිබ්බා අවශ්‍ය. පොඩි කාලේ අම්මා ගෙදර වැඩ කරලා තියෙන්නේ මේ මට ජිප්සීස් සුනිල් පෙර මහත්තයාගේ ලුණු දෙහි කැසට් එක දාලා දීලා මම ඒ කාලේ ලුණු දෙහි අහලා තියෙනවා. මට මතකයි පොඩි කාලේ තාත්තා සුනිල් දෙසිංහන්ගේ සඳකඩ පහන මට අහන්න දීලා තියෙනවා. නන්දාමාලිනීගේ පවනත් අහලා තියෙනවා. ඒතර මම ජිප්සීස්ලාගේ සින්දුත් අහලා තියෙනවා. නන්දාමාලිනීගේ ගීතත් අහලා තියෙනවා. මම කියන්නේ මට පුළුල් පරාසයක රසවින්දනයක් ලබන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒකෙන් පොඩි කාලේ නම් මට මතකයි තාත්තා පොඩි කාලේ අක්කා මල්ලි අපි පවුලේ කට්ටියත් එක්ක ලයනල් වෙන්ට් එකේ නාට්‍ය බලන්න යනවා. එතකොට පොඩි කාලේ ඉඳන්ම ගෙදර ඒ රසවින්දනය හුරු කළ යුතුයි කියන එක තාත්තගේ අම්මගේ හිතේ තිබිලා තියෙනවා. ඉතින් ඒ තුලින් හැම දෙයක් ගැනම ආදරෙන් බලන්න අනිත් මිනිස්සු දිහා බොහොම අනුකම්පාවෙන් ආදරෙන් බලන්න හැකියාව හම්බුණා. සමාජය ගැන ලෝකයේ ගැන වෙනත් ඇහැකින් බලන්න පුළුවන්කම තියෙනවා කලාව කරන කෙනාට. මනරත්යන් කියනවා මේ ගුරුතරු නාට්‍ය ආරම්භක ගීතේ මේ අපි පොළොවෙන් ඉහළට අඩි 3-4ක ඉන්නා විට සැරසීලා ඔතැනට නොපෙනෙන සොඳ මනහර දසුනකි නිබඳව පෙතරට පෙනෙනා කියලා. අඩි 4-5ක් උස වේදිකාවේ ඉන්නකොට ප්‍රේක්ෂාගාරේ ඉන්න අයට පේන අපේ පින්තූර වරාම වේදිකාවේ රංගපාන අපිව. නමුත් අපිට පේනවා පිරුණු ප්‍රේක්ෂාගාරයක්. ඒක එක විදිහක සතුටක්. අනිත් එක තමයි ඔහු කියන්න හදන්නේ සාමාන්‍ය ජනතාව දකින්නට වඩා එහා දුරක් කලාව පිළිබඳ, දේශපාලනය පිළිබඳ, සමාජය පිළිබඳ කලාකරුවා, සාහිත්‍යකරුවා, නිර්මාණකරුවා දකින්නවා කියන එක. ඉතින් පොඩි කාලේ ඉඳන්ම රසවින්දනයේ ප්‍රගුණ කරොත් පුරුදු පුහුණු කරොත් තියෙන මිනිස්සු මීට වඩා ආදරණීය වෙවි, ලෝකෙ මීට වඩා ලස්සන වෙවි. සහ ආදරේ බෙදන්න අපිට පුළුවන් වෙවි මුළු ලෝකයටම. ඉතින් කොහොමද ඔබ මේ ටෙලි නාට්‍යයත් එක්ක සම්බන්ධ වෙන්නේ? ඒ දැන් 99 අවුරුද්දේ වේදිකාවට ආවට පස්සේ 2000 අවුරුද්දේ මුල්ම වරට ටෙලි නාට්‍යයක රංගපාන්න හම්බ වෙනවා. ජාතික රූපවාහිනිය සිත නිවන කතා මාලාවේ නාට්‍ය කිහිපයකම රංගපෑවා. කේ.බී. රත් මහත්මයාත් එක්ක කුරුල් පාලුව කියලා අවුරුදු නාට්‍යයක රංගපෑවා. ඒ ළමා නළුවෙක් විදියට. මම මතකයි 2004 අවුරුද්දේ ලංකාවේ ප්‍රථම රාජ්‍ය ටෙලි සම්මානවලදී නව නිර්දේශ වුණා හොඳම ළමා නළුව විදියට. ඊට පස්සේ පසු කාලෙකින් තමයි ටෙලි නාට්‍ය ශාස්ත්‍රයට වැඩිපුර මගේ ලොකු කැමැත්තක් තිබ්බේ නැහැ කවුරුත් ඇත්තටම ටෙලි නාට්‍ය ශාස්ත්‍රයට එන්න. මොකද මම බොහෝ දෙනෙකුට තියෙන වේදිකාවත් එක්ක හිටපු හින්දාද එහෙම අකමැත්තක් තියෙන්නේ? මොකද මේ අර වේදිකාවේදී අපි උදේ පාන්දර බස් එකට නැග්ග වෙලාවෙ ඉඳන් ගත වෙන මොහොත ඊට පස්සේ සෙට් එක ගහලා මේකප් කරලා ඇක්ට් කරලා ඉවර වෙලා අර අපි කර්ටන් කෝල් එක අපි ප්‍රේක්ෂාගාරයට ආචාර දක්වනකොට අපිට ඇහෙන අත්පොළ සන්නාදය රංගපාන අතරදී ඔවුන්ගේ ලැබෙන ප්‍රතිචාර ඊට පස්සේ නාට්‍ය ඉවර වෙලා වුන් වේදිකාවට ඇවිල්ලා අපිත් එක්ක බෙදාගන්න ඒ සුහදත්වය ටෙලි නාට්‍යයේදී ලැබෙන්නේ නැහනේ. ඒක පසු කාලීනව ලැබෙන්න පුළුවන්. නමුත් අර තරම් සජීවීකමක් ඊට පස්සේ නාට්‍ය ඉවර වෙලා අපි ප්‍රිය සාද ඉවර කරලා මధు සාද ඉවර කරලා නාට්‍ය බස් එකේ ගෙදරට එනකන් ගෙවන දවස හැබැයි ලැබෙන මුදල ඉතාම සුළු වෙන්න පුළුවන්. නමුත් ඒ ලබන අත්දැකීම අධ්‍යාපනය සෑහෙන විශාලයි. මට දැනිලා නැහැ මුල කාලේ මට දැනලා තිබ්බේ නැහැ ටෙලි නාට්‍ය වල ඒක මොකද සෙට් එකේ ගිහිල්ලා දවසම තමගේ සීන් එක එනකන් ඔහේ ඉඳලා එන එක හරි මට කම්මැලි. මට නිකන් හිතලා තියෙනවා නිකන් කාලේ අපරාධය වගේ දවස. නමුත් දැන් ඒක මම එන්ජොයි කරනවා. දැන් ඒක විඳිනවා. ඒකෙත් වෙන විදිහක දෙයක් කැමරාව ඉස්සරහා කරන්න පුළුවන් කියලා මට දැනලා තියෙනවා. ඔව් මං හිතමු නැති විදිහට ඇගීම් ලැබිලා තියෙනවා. ඇත්තටම මම 2015 අවුරුද්දේ සරසමි සම්මාන වලට මට ආරාධනාවක් ලැබිලා මට පහෝදා කැම්පස් එකේ විභාගෙත් තියෙද්දි යන්නවද නැද්ද කියලා ගියා. ඉතින් එදා මට එකපාරට ඇහුණා නැගියන නළුවා සම්මානය මට හම්බුණා සරසවි සිනමා සම්මානය. ඒ වගේම දැන් සුරම්පති සම්මාන උල්ලේ නැගියන නළුවට නිර්දේශ වෙලා තිබ්බා. ඔය වගේ ටෙලි නාට්‍ය
නාට්‍ය සහ චිත්‍රපටවලත් යම් කිසි දෙයක් එහෙනම් මම කරලා ඇති කියලා මට හිතුණා. ඒකෙන්ද දැන් ඒකත් හදාරමින් ඉන්නවා. ඔබව මේ සාමාන්‍යයෙන් ප්‍රේක්ෂක අතරට වඩාත් ලංවුණු නිර්මාණය මොකක්ද? ස්නැප් වගේ ටෙලිනාට්‍ය ඊට පස්සේ මේ දවස්වල විකාශය වෙන ඉන්ටර්නේෂනල් දැන් මේ නාට්‍ය වටා ටෙලි නිර්මාණ වටා බොහෝ පිරිසක් එකට එකතු වෙලා ඉන්නවා. ඔබට දැනෙන විදිහට ඔබ වඩාත් මිනිස්සු අතරට ගියේ ටෙලි නාට්‍ය තුලින් මොන චරිතය ඔස්සේද? මුලින්ම මම හිතන්නේ මේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගනිමින් ඉන්න අතරේදී කණා මැදිරියෝ නාට්‍යයේ රංගපෑව. ඒ චරිත සුභාෂ්ගේ චරිතය ටිකක් මිනිස්සු අතරට ගිය චරිතයක්. ඊට පස්සේ නාඩි ටෙලි නාට්‍ය, ස්නැප්, ආරත හේරා ඊටත් වඩා දැන් ඔය ඉන්ටර්නැෂනල් 2 ටෙලි නාට්‍ය ඉතාම වෙනම චරිතයක්. වෙන චරිතයක්. ඒක මම රඟපාන්න තියෙන්නේ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්ගේ චරිතයක්. ඒතර මේ ශාස්ත්‍රයේ තියෙන සියලු ප්‍රශ්න මං අරහා එළියට එනවා. ඊට පස්සේ දැන් පෙරේදා ඉඳන් විකාශය වුණා මගේ රංගනය ශක්ති ටෙලි නාට්‍ය. ඒක ටිකක් වෙනස් චරිතයක්. ඔය විදිහට ඉතින් වෙන විදිහක ප්‍රතිචාරයක් ඒවටත් ලැබෙනවා. දැන් හැම ක්ෂේත්‍රයකම අලුත් දේවල් හොයාගෙන යන්න අපි අධ්‍යයනය කරන්න ඕනේ, පර්යේෂණ කරන්න ඕනේ. සංගීතය තුලත් එහෙමයි. සංගීතය ඇතුලේ කරන පර්යේෂණ හරහා අලුත් නිර්මාණ බිහි වෙනවා. එතකොට නිර්මාණකරුවන්, අධ්‍යක්ෂවරුන් වගේම රංගන ශිල්පීනියන් විදිහටත් යම්කිසි අධ්‍යයනයක, පර්යේෂණයක නිරත වුණාම Tamanගේ චරිතය ඔස්සේ අලුත් දෙයක් ඒ චරිතයෙන් පිළිබිඹු කරන්නට හැකියාව ලැබෙනවා. ඔබේ කොහොමද ඔබේ ඒ ස්වභාවය, ඔබේ විදිය, ඔබේ ක්‍රමය මොකක්ද? දැන් මොකක්ද දැන් රංගන ශිල්පියාට තියෙන පර්යේෂණාගාරය මොකක්ද? මම හිතන්නේ මේ අපි ගත කරන සම්පූර්ණ අවකාශය තමයි අපේ පර්යේෂණාගාරය. එතකොට බස් එකේ ගියත්, වාහනයක ගියත්, පයින් ගියත් ටිකක් අවට නිරීක්ෂණය තමයි ඔබ කියන විදිය මම හිතන්නේ රංගන ශිල්පියාගේ පර්යේෂණාගාරය විය යුත්තේ. එතකොට මේ නිරීක්ෂණයෙන් තමයි අපි ගොඩක් චරිතවලට දේවල් ගන්නෙ. බස් එකේ යන මිනිස්සෙක්ගේ පොඩි ගෙස්චර් එකක්, පොඩි පුරුද්දක් සමහරට අපිට ඒ චරිතයකට ගලප ගන්න පුළුවන් වෙනවා. අපි අවට පරිසරයේ කෙනෙක් කතා කරන ටෝන් එකක්, කෙනෙක්ගේ පුරුද්දක් අපි සමහර ගැලපෙනවා නම් චරිතයකට ගන්න පුළුවන්. ඒක තමයි මම හිතන්නේ රංගන ශිල්පියාගේ වැඩේ. ඔය පොඩ තැන් වලින් හොරගම් කරගන්න වෙනවා. ඔව්. දැන් ඒ වගේම තමයි බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි ලංකාවේ රංගනය හදාරන්න නිශ්චිත තැනක් නැහැ කියන එක. එතකොට රංගන පාසලක් නැහැ. තැන් වල විවිධ පාඨමාලා සිද්ධ වෙනවා. විවිධ යටතේ විවිධ හැදෑරීම් සිද්ධ කරන්න පුළුවන්. නමුත් පිටරටවල් වලට සාපේක්ෂව ලංකාව ඇතුලේ රංගනය කියන එක හදාරන්න අපිට නිසි තැනක් නැහැ කියන එක බොහෝ දෙනෙක් කියනවා. මොකද ඔබට තියෙන අදහස ඒ වෙනුවෙන්? ඔතේ මම අවුරුදු දෙකක් විශ්වවිද්‍යාලයේ වැඩ කරනවානේ. එතකොට තේරිච්ච එකක් තමයි ළමයි ගොඩ දෙනෙක් කෙනවා හදාරන්න නාට්‍ය රංග කලාව. හැබැයි කෝ විශ්වවිද්‍යාල වලින් හෝ නාට්‍ය පාසල් වලින් එළියට එන ප්‍රතිශතය සෑහෙන අඩුයි. ඊට වඩා ශාස්ත්‍රීයව නොහදාරපු පිරිසක් එළිය වැඩ කරන ප්‍රායෝගිකව. මොකද ගොඩාක් විශ්වවිද්‍යාලයට එන විද්‍යාර්ථීන්ගේ හීනේ තමයි මේ ඩිග්‍රී ඉවර කරලා ගමට ගිහිල්ලා ගුරුපත් වීමක් ගන්න එක. නාට්‍ය රංග කලාව කළා, සංගීත නර්තනය කරත් ඔවුන්ගේ ඇචීව්මන්ට් එක කෝ ඒතකොට කොහෙන්ද කවදද හොඳ ශිල්පියෙක්, ඇකඩමික් ශාස්ත්‍රීය ශිල්පියෙක් බිහි වෙනවා නම් ඒක හරි වටිනවනේ. එහෙම දෙයක් වෙන්නේ නැහැ. හැබැයි මම තෝරගත්තේ මම ප්‍රායෝගිකව ශාස්ත්‍රයේ නියැලිලා ඉන්නකොට මට හිතුණා මට ශාස්ත්‍රීය වටිනාකමකුත් තිබ්බනම් හොඳයි කියලා. ඒකයි මම විශ්වවිද්‍යාලයට ගිහිල්ලා උපාධිය හදාරන්නේ. ඒකේ ලොකු හිඩසක්, බරපතල අඩුපාඩුවක් තියෙනවා. ඔය කියන අධ්‍යයනාංශ ඇතුළෙත් කොතරම් දුරට ප්‍රායෝගිකව වැඩ කරන්න විද්‍යාර්ථීන් පෙළගස්සනවාද කියන ගැටලුවක් තියෙනවා. අයිතන ප්‍රායෝගික නොවෙන එක වෙන්න ඇති ගැටලුව නේද? ඒ කියන්නේ විශ්වවිද්‍යාල ඇතුලේ ඔවැනිම උපාධි ලබාගත් අය සමග අපි කතා කරලා තියෙනවා. ඔවුන් කියන දේ තමයි දැන් අපි හිතමු ලලිත කලා උපාධිය කියලා. ඒතකොට ඒක අරන් එළියට ආවට පස්සේ ඒක ප්‍රායෝගිකව සමාජයට ගලව ගන්න උන්ට තැනක් නැති වෙනවා. එතකොට මේ මං හිතන්නේ ප්‍රායෝගික නොවීම වෙන්න ඇති මෙතන තියෙන ලොකුම ගැටලුව. අපි දැන් මේ හැමදේම කතා කරන කෝෂි සිස්ටම් එකක් නැති රටකනේ. ඉතින් ඕකටත් අපිටම ගලප ගන්න වෙනවා මොකක් හරි. ඒ කියන්නේ අපිම හදාගන්න වෙනවා. මොකද විශ්වවිද්‍යාලයෙන් එළියට ඇවිල්ලා මගේ උපාධියට රස්සාවක් නැහැ කියනවට වඩා මගේ දක්ෂතාවය කොතනටද යොදවන්න පුළුවන් කියලා හිතන්න විද්‍යාර්ථියා සමත් වෙන්න ඕනේ. ඔහු හොය තමන්ට වටිනාකමක් ගොඩනගා ගන්න ඕනේ. මම හිතන්නේ සතතාභ්‍යාසය, හැකියාව වර්ධනය කරගත්තොත් ඔබට ඕක කවුරුත් ගෙදරට ගෙනල්ලා දීපු රස්සාවක් නෙවෙයි නේද? අපි හොයාගත්ත එක. ඒ වගේ තමයි.
අපි දන්නවා දැන් පහුගේ කාලේ අපි මුණ දුන්නු ගැටලු රටක් විදිහට ලෝකයක් විදිහට අපි කලාකරුවා විශේෂයෙන්ම ඒ ප්‍රශ්නත් එක්ක ලොකුවට බැඳුනා. දැන් මේ ප්‍රශ්නත් එක්ක දැන් අද වෙනකොට හුඟක් දෙනෙක් මේ තිබුණු වසංගතක තත්ත්වයත් එක්ක ඒක තාමත් අවසන් වෙලා නැහැ. ඉදිරියේදී ඒක තව තවත් වැඩි වෙන්නට පුළුවන්. මිනිස්සු හැමදාම කතා කරන්නේ අපිට නැති වෙච්ච දේවල් ගැන, අපිට වෙච්ච ප්‍රශ්න ගැන. එතකොට මේ දේවල් සමනය කරලා මිනිස්සුන්ගේ හිතේ ධනාත්මක සිතුවිලි ඇති කරන්න අපේ රටේ කලාකරුවට මොන වගේ වගකීමක්ද තියෙන්නේ? කොවිඩ් වුණත් පොසිටිව් දකින්න. කොවිඩ් පොසිටිව් වෙන්න හොඳ නෑ. හැබැයි කොවිඩ් වුණත් පොසිටිව් ගන්න පුළුවන්. අපේ මිනිස්සු පාඩම් ඉගෙන ගන්නවා හරි අඩුයිනේ. අපිට ගොඩක් දේවල් අමතක වෙනවා. දැන් ඊට කලින් අවුරුද්දේ අපිට පාස්කු ප්‍රහාරෙත් එක්ක ඔය වගේම කලබගෑනියක් වුණා. ඔය වගේම කලාකරුවන්ට වැඩ නෑ කිය හිටියා. එදා හිතුවද මට තියෙන ප්ලෑන් B එක මොකක්ද? මට මේ ශාස්ත්‍රයේ හදිසියෙ මොකක් හරි ආරවුලක් කරදරයක් වුණොත් එහෙම මං ඊට පස්සේ මොකද්ද කරන්න කියලා කලාකරුවා හිතලා තිබ්බනම් කොවිඩ් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔහුගේ ආර්ථිකයට. මම ඒ මොහොතේ මට ප්ලෑන් B එකක් හදාගත්තා. ඒකින්ද අර කොවිඩ් උනත් පොසිටිව් ගන්න මට පුළුවන් වුණා. දැන් පහුගිය කාලේ අපි දැක්කා කොවිඩ් වලින් සමහර ව්‍යාපාර සමහර අයගේ රැකියා අහිමි වෙද්දී කොවිඩ් එක්ක නැගී හිටපු ව්‍යවසායකයෝ උත්සාහයෙන් හිටියා. ඒක තමයි තින්කින් නේ. අපිට අලුත් විදිහට හිතන්න පුළුවන් නම් ඒක බැරි කමක් නෑ. අපේ මිනිස්සු හිතන්න කම්මැලි හරි ගතානුගතිකයි අර ගෙදරට ගෙනල්ලා දෙනකම් උඩින් පාත් වෙනකම් බලාගෙන ඉන්නවා. තමයි කොවිඩ් නිසා ඇතිවෙච්ච නිවාඩුව හරි ඵලදායී විදිහට ප්‍රයෝජන ගත්තු බොහෝ දෙනෙක් හිටියා. තිර පිටපත් ලියවුණා, අලුත් පොත් ලියවුණා, කවි පොත් ලියවුණා. දැන් අපි දන්න ඔබ තරුණ පරම්පරාව නියෝජනය කරන කෙනෙක්. එතකොට අපේ රටේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. එතකොට ඔබ සමාජයේ ආදරය ලබන කෙනෙක් නිසා කොහොමද ඔවුන් මේ අපේ රටේ මේ පවතින කලා නිර්මාණ වලට තියෙන ඔවුන්ගේ හිත තුළ තියෙන පිළිගැනීම, ඔවුන් තුළ තියෙන ප්‍රතිචාර කොහොමද ඔබට ලැබෙන ප්‍රතිචාරات එක්ක අපි කතා කරොත් අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන සිතුම් පැතුම් මේ හිතන පතන විදිය? මිනිස්සු කලාවට ආදරේ ඒක ආයි කතා දෙකක් නැහැ. හැබැයි මේ මිනිස්සුන්ට වර්තමානයේ වෙද්දී තියෙන අර්බුදත් එක්ක රසවින්දනේ මිනිසුන්ගෙන් ඈතට යනවා අවශ්‍යයි. එක කාලයක් අපි දන්නවා පාලකයොත් සාහිත්‍ය කලාව විෂය නිර්දේශ වලිනුත් අයින් කරපු කාලයක් තිබ්බා. පාලකයෝ කැමතියි ඒකට. මිනිස්සු මොට්ට වෙනවා නම් කැමතියි. මිනිස්සු ආසයි. ආස වුණත් අපි මොනවද මේ මාධ්‍ය හරහා මිනිස්සුන්ට දෙන්නේ? මාධ්‍ය කියන්න පුළුවන් අර ඒකත් මනෝරත්නයන්ගේ මේ දිවසම් මං ගලපගන්නේ මේ පුන්නක් විල්ලනකොට බත් දීලා හරියන්නේ නැහනේ කියලා පුන්නක්කම දෙන මාධ්‍ය සංස්කෘතියක් මේ අපිට තියෙන්නේ. හැබැයි ඊට වඩා දෙයක් මාධ්‍ය හරහා කරන්න පුළුවන් මිනිස්සු වෙනුවෙන්. අනිත් කාරණේ තමයි අර ආර්ථිකය සම්බන්ධ කාරණේදී දැන් වේදිකා නාට්‍යයක් හෝ සංගීත ප්‍රසංගයක් ප්‍රවේශ පත්‍රයක් මිලදී අරගෙන බලන්න තත්ත්වයක් දැන් නැහැ. පහුගිය කාලේ තිබ්බා එහෙම ප්‍රසංගයක් බලලා ගෙදර යන්න බස් එකක් නැහැ ඒ වෙලාවට. ඒ වගේ ලොකු ප්‍රශ්න ගොඩාක් තියෙන රටක අපි ඉඳගෙන කලාව සංස්කෘතිය මේ වගේ තත්ත්වයක තියෙන එක ගැන අපිට පුදුම වෙන්න දෙයක් නැහැ. තමයි මිනිස්සු ආසයි, මිනිස්සුන්ට ඒක දෙන්න පුළුවන් නම් හොඳයි. ඒකෝට තමයි මිනිස්සු අර ඉස්සලා අපි කිව්වා වගේ තව කෙනෙක්ට ආදරය කරන්න පෙළඹෙන්නේ, තව කෙනෙක් දිහා ආදරයෙන් ගෞරවයෙන් බලන්න හුරු වෙන්නේ. එහෙම තත්ත්වයක් නැති හින්දා තමයි අපිට මේ ප්‍රශ්න. අපිට පුළුවන් නම් එකතු වෙලා මොනවා හරි කරන්න, රසවින්දනය ගොඩනගන්න, මිනිස්සු හොඳ විදිහට හිතන්න පටන් ගන්න. ඔබ මේ සම්මානීය රංගන ශිල්පියෙක් විදිහට ආරම්භයේදීම සම්මාන ලබාගත්තු කෙනෙක් විදිහට කොහොමද ඔබට සම්මානයක් ඒ ඇගීම දැනෙන්නේ? ඒ කියන්නේ සම්මානවල නම් වටිනාකමක් නැහැ කියලා මම කියන්නේ. සම්මාන නිකන් හිතලා බලන්න මේ නම කියන වෙලාවේ සහ ඒ සම්මානය අතර ගන්න වෙලාවේ ලැබෙන වටිනාකම, මේ සම්මානයට තියෙන බර වේදිකාවෙන් බහලා යනකොට පොඩ අඩු වෙනවා. ටික වෙලාවක් ඉතුරු සම්මාන ටික දෙද්දි තව ඒකේ බර අඩු වෙලා, ගෙදරෙද්දි තව බර අඩු වෙලා ඕක සතියක් දෙකක් යද්දි පැත්තකට දාලා තියලා එතකන් ඒක හරි දිලිසෙනවා. අවුරුද්දකට පස්සේ ඕකේ අර මකුළු දෙල් බැඳලා ගන්නට එනවනේ. අපිට ඒක අර මේ හොඳයි සම්මානයක් ලැබෙන එක කලාකාරයෙක්ට, සාහිත්‍යකාරයෙක්ට, නිර්මාණකාරයෙක්ට ජවයක්, පන්නරයක්, මොටිවේෂන් එකක් ඒක. නමුත් සම්මාන එක්කම සම්මානයක් නැත්තම් අනේ මට ගමනක් නෑ වගේ හිතන්න හොඳ නෑ. සම්මාන මතම ඉන්න හොඳ නෑ. හොඳ නෑ. සම්මාන බලාගෙන දේවල් කරන්නත් හොඳ නෑ. අපි හොඳ දේවල් කරොත් අපිට ලැබිය යුතු දේවල් ලැබේ. සම්මානය. ඒ සම්මානයක් කියන්නේ සමහර ලාවට මේ රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට
යම් කිසි තේජයක් වෙන්නත් පුළුවන් නේද? ඔව් ඒකට ආකර්ෂණයක් ලැබෙනවා සම්මානයක් දැන් ඇද ඒක නෙමෙයි මම හිතන්නේ සම්මානෙන් නෙමෙයි මම හිතන්නේ කලාකාරයෙකු දැන් මට සම්මාන ලැබුණාම ආටිකල්ස් වලට කතා කරන ප්‍රෝග්‍රෑම්ස් වලට කතා කරන කෝ දැන් සම්මාන නැති කාලේ අයියේ නාට්‍යකරුවා ගැන කලාකරුවා ගැන හෙව්වේ නැත්තේ. ඒ කියන්නේ මිනිස්සු මණ්ඩලයක වාඩි වෙච්ච 4-5 දිනෙකගේ ඇගීමක්ම ලැබෙන්න ඕනේද කලාකාරයෙක් ගැන කතා කරන්න. මම හිතන්නේ වැඩ වලින් තමයි මිනිස්සුන් අඳුර ගන්න ඕනේ. සම්මාන වලින් නෙවෙයි. ඔබට මේ තාක් දුරකට හම්බ වෙලා තියෙන අවස්ථාවන් පිළිබඳව ඔබ මොකද හිතන්නේ? ඔබ වේදිකාව තුල තාම ප්‍රවීණයන් ඇසුරු කරන්න ඔබට අවස්ථාව උදා වුණා. ඔවුන් සමග වැඩ කටයුතු කරන්න ඔබට අවස්ථාව උදා වුණා. ඊට පස්සේ ඔබ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට ආවා. ඒ ඇතුලේ ඔබට ලැබුණු අවස්ථාවන් පිළිබඳව ඔබට සෑහීමකට පත් වෙන්න පුළුවන්. දෙන්න නැත්නම් තව දුරටත් දැන් අපි දන්නවා බොහෝ දෙනෙක් හරි කෑදරයිනේ චරිතවලට ඔබට මොකක් දේ සම්බන්ධයෙන් තියෙන අදහස? නෑ මගේ පරම්පරාවේ මගේ සහෝදර ශිල්පීන් එක්ක බැලුවම මම හිතනවා සමහරු විහිළුවටත් කියනවා විශාර නැති නාට්‍යයක් කියපන්කෝ කියලා. කියන්නේ මට ලැබිලා තියෙන අවස්ථා එමටයි. ඒ කියන්නේ මම අර ඔබට කියපු ලැයිස්තුවේ හිටිය ප්‍රවීණ නාට්‍යකරුවන් බොහෝ දෙනෙක් එක්ක මට වැඩ කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ප්‍රධානම හේතුවක් එක අර අපේ ගෙදරින් ලැබිච්ච පසුබිම. ඊට පස්සේ මගේ පාසලෙන් ලැබිච්ච සහයෝගයත් එක්ක මොකද සහ මම කොළඹ ඉපදීන. මට තව කොළඹ නාට්‍ය දවසක් තියෙනවා. කොළඹ තියෙන්නේ ලංකාව ඇතුළු වුණාට ලංකාව තියෙන්නේ කොළඹ ඇතුළේ කියලා. ඇත්තනේ මේක ඇතුළේනේ ඔක්කොම ටික තියෙන්නේ. හැබැයි දැන් මම දන්න මගේ සහෝදරයෝ ඉන්නෝ ඈත පළාත් වලින් ඇවිල්ලා කොළඹ නැවතිලා බෝඩින් වල ඉඳලා සෑහෙන කට්ටක් කාලා මේකේ යන අය. හැබැයි මට එහෙම කට්ටක් ගන්න හම්බෙලා නැහැ. මම කොළඹ. ඒක හින්දා ලැබිච්ච අවස්ථා පාවිච්චි කරන්න බොහොම පහසු වුණා. ඉඳලා ලැබිච්ච අවස්ථා වැඩි. ඒවා හොඳ අවස්ථා. වාසනාවද මොකද්ද දන්නේ මම ඉතාම තෘප්තිමත් මට ලැබිච්ච අවස්ථා. සමහර රංගන ශිල්පීන් සිහිනමවන මේ අධ්‍යක්ෂකවරයා එක්ක වැඩ කරන්න තිබ්බනම් හොඳයි කියලා හිතන අධ්‍යක්ෂකවරුන් එක්ක ඒ අධ්‍යක්ෂකවරු මට කතා කරලා වැඩ කරන්න හම්බ වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔබ විශ්වාස කරනවද ඉතාම දක්ෂ පිරිසක් අපි දැන් ඔබ කොළඹ නිසා ඔබට මේ කටයුතු වල නියැලෙන්න ඔබට අවස්ථාව උදා වුණා සහ කට්ට කන්නේ තරම් අවස්ථාවක් හම්බුන්නේ නැහැ කියලා. නමුත් ඔබ හිතනවද ගම්වල සමහරවිට ඉතාම දක්ෂ පිරිසක් දක්ෂ තරුණයෝ ඉන්නවා උන්ට අවස්ථාවක් හම්බ වෙන්නේ නැති නිසා. හැබැයි අපරාධ නේද ඔවුන්ගේ දක්ෂතාවය? අනිවාර්යෙන් කවුෂ. හැබැයි ඒ අයට අවස්ථාවක් ලැබුණා. මම කිව්වා ඒක කොවිඩ් උනත් පොසිටිව් ගන්න පුළුවන් කියලා. අපි Zoom එක ලංකාව වටේ අයව එක්කාසු කරගන්න පුළුවන් වුණා සමහර වැඩවලට. සහ මම ඔය ඈත පළාත් වලින් ඉඳන් ඇවිල්ලා කොළඹ නැවතිලා ඉන්න අයට කියන එකක් තමයි මම ඕගොල්ලෝ වගේ එහෙම හිටියනම් මම ජීවිතේට රංගපාන්න එන එකක් නෑ කියලා මම එච්චර කට්ටක් කන එකක් නෑ කියලා මට ලොකු ගෞරවයක් තියෙනවා ඒ සම්බන්ධයෙන්. ඒගොල්ලෝ ඒ කරන කැපකිරීම. ඉතින් ගොඩ දිනෙක හම්බ වෙලා තියෙන ඒ වගේ දක්ෂම අය ඇත්තටම කොළඹ නෙමෙයි. පිට පළාත් වලින් ආපු බොහෝ දෙනෙක් ඉන්නේ. ඉතින් අවස්ථා ලැබෙන්නේ නැත්තේ ඇයි? ඒ කොළඹ කේන්ද්‍රීය වෙන්නේ ආයිසරයක් අපිට එන්නේ අතනටම තමයි මේක සිස්ටම් එකක් නැතිකම. මේක මැදගත වෙලා නැහැ. මේක කොළඹටමයි කේන්ද්‍ර වෙලා තියෙන්නේ. අපිට පුළුවන් නම් සම්පත් සමෝසම බෙදා ගන්න. දැන් අපි දන්නවා මේ රටක ඕනම ක්ෂේත්‍රයක හැම දෙයක්ම හදන්න පුළුවන් වෙනවා. මිනිස්සු හිතන පතන විදිය වෙනස් කරන්න පුළුවන්. මිනිස්සුන්ගේ චින්තන රටා වෙනස් කරන්න පුළුවන්. කලාවට පුළුවන් ඒක කරන්න. එතකොට හැබැයි තාමත් එක අපිට තෘප්තිමත් විදිහට සෑහීමකට පත්වෙන්න පුළුවන් විදිහකට සිද්ධ වෙලා නැහැ. මිනිස්සු හිතන විදිය වෙනස් කර ගත්තොත් මං හිතන්නේ අනිත් හැම දේ තුළම තියෙන මේ ප්‍රශ්න නිරවුල් වෙලා අපිට වෙනම රටක් එකතු කරගන්න පුළුවන් වෙනවා. විහිළුත් කරනවා වැඩසටහන ඇතුලේ. අපි කියනනේ ආනන්දයෙන් ප්‍රඥාවට යනවා කියලා. මේ කලාවෙන් පුළුවන් මිනිස්සු හිතන පතන විදිය වෙනස් කරන්න. හැබැයි කලාවෙන්ද සාහිත්‍යෙන්ද මොන දේ කරලා මිනිස්සුන් ගොඩ නැගුවත් දේශපාලකයන්ට පුළුවන් හරි පොඩි දෙයකින් මිනිස්සුන් අනිත් පැත්තට. ඒගොල්ලෝ තමයි නළුවෝ. අපි මොන නළුවෝද? එතකොට හරි අමාරුයි මේක කරන්න. අමාරු වුණත් කලාකරුවා සාහිත්‍යකරුවා තමන්ගේ නිර්මාණ වලින් තමන් ලබන පෞද්ගලික අත්දැකීමක් පොදු අත්දැකීමක් බවට පත් කිරීමෙන් ඥානනය කරනවා රසිකාගාරය. ඒක තමයි ඔහුගේ දැක්ම. ඔහු හැමතිස්සෙම දකින්නේ ලස්සන රටක්, ලස්සන ලෝකයක්. ලෝකෙම තනි ආයක් වෙන දවසක් එනකන් අපි ඒ සටන කරනවා කලාව සාහිත්‍ය ඇතුලේ. අපි මේ මුලින් කතා කළා මේ අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන ප්‍රායෝගික නොමැතිකම පිළිබඳව. එතකොට අපි චුට්ටක් කතා කරමු දැන් දරුවෝ තමන්ට තේරෙන අවධියේදී විවිධ දේවල් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වනවා. හැබැයි සමහර වෙලාවට
දෙමව්පියන්ගේ බල කිරීම මත ඔවුන්ට තමන්ගේ සිතැඟි ඉෂ්ට කරගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔබගේ කතාවට වඩා වෙනස් කතාවන් අපේ රටේ තියෙනවා. ඉතින් මම කැමති දෙමව්පියන්ට ඔබ යමක් කියනවා නම් මොකද ඔබ කතිකාචාර්යවරයෙක් විදිහට වැඩ කරපු කෙනෙක් සහ මේ කලාව ඇතුලේ යම් දෙයක් කරන්න උත්සාහ කරන කෙනෙක් නිසා මම කැමති මේ අපේ රටේ අම්මලා තාත්තලාට මොන වගේ ඔව් දැන් මේ අපි හැමදාම වරද්ද ඇයි වැරද්ද දිගටම කරගෙන යන්නේ. අපි හැමතිස්සම අහන මේ ප්‍රසිද්ධ කතාවනේ අවුරුදු 73ක් අපිට වරදිනවා අපි 74 වෙනි අවුරුද්දත් වරද්ද ගන්නවා. එහෙම නෙවෙන්නේ. එතකොට ඇයි ඉතින් දෙමව්පියන්ට හරි ගියාද ඒගොල්ලෝ තෝරගත්ත දේවල්? දෙමව්පියෝ ඇයි මේ දේවල් ළමයින්ටත් කරන්නේ? කියන්නේ දැන් අපි පොඩි කාලේ ඉඳන් අහන දෙයක් නේ ලොකු වෙලා කවුද වෙන්න කැමති? ડોක්ටර් කෙනෙක්, ඉංජිනේර් කෙනෙක්, පයිලට් කෙනෙක් ඔය වගේ දේවල් ටිකක් නේ කියන්නේ. අපිට කවදාවත් ඇහිලා නැහැනේ මේ මම කෝකියෙක් වෙන්න කැමති, මම ඇඳුම් නිර්මාණ ශිල්පියෙක් වෙන්න කැමති වගේ දෙයක් ඇහෙන්නේ නැහැ. අපි පොඩි කාලේ අත් වැඩ කරනකොට ළමයින්ගේ සමහර කුසලතා අපිට දකින්න හම්බ වෙනවා. පොඩි කාලේ අපි කියන්නේ නැහැ නළුවෙක් නිලියෙක් වෙනවා, ගායකයෙක් ගායිකාවක් වෙනවා, පිස්සුද හොඳට ඉගෙනගෙන ડોක්ටර් කෙනෙක් වෙන්න වගේ කන්න කියන්නේ. මම හිතන්නේ ඒක ලංකාවේ විතරක්ද දන්නෙත් නැහැ ඒක වෙන්නේ. මොකද ළමයින් කියන්නේ කො ඒ නමයක් ගත්තොත් සයන්ස් කරන්න, මැත්ස් කරන්න, බැරි නම් කොමර්ස් කරන්න, මුකුත්ම නැත්නම් ආර්ට් කරන්න වගේ තත්ත්වයක් තමයි ලංකාවේ තියෙන්නේ. ඔක හරි ලස්සනට කතා කරලා මේ සෝමලතා සුබසිංහ මහත්මිය විකෘති නාට්‍යයෙන්. චීචීචී ලැජ්ජ නැද්ද අපේ එකෙක් කලාව කරන්න. කවුද උඹ දිහා බලන්නේ විද්‍යාවයි ගණන් ගන්නේ අඩු ගණනේ වාණිජවත්. ඉතින් පුතේ නම්බුවක්නේ ෆේල් වුණත් විද්‍යාවෙන් විභාගي කරලා. ෆේල් වුණත් නම්බුවක් සයන්ස් මැත්ස් කරොත් වගේ ඇටිටියුඩ් එක ආකල්පයක් ලංකාවේ තියෙනවා. මම හිතන්නේ මේ ගෙදරින් අම්මා තාත්තා සූර වෙන්න ඕනි දරුවාගේ දක්ෂතාවයේ හැකියාව අඳුර ගන්න. ඒ ඔස්සේ දරුවා යොමු කරන්න. මං කියන්නේ පුංචි කාලේම දරුවව ගායකයෙක් හෝ නළුවෙක් නිලියෙක් කරලා ඔහු ව්‍යාපාරිකයෙක් බවට පත් කරනවා කියන එක නෙමෙයි. ඔහුගේ හැකියාව අඳුරගෙන ඒක ප්‍රගුණ කරන්න පුළුවන් තැන් හොයලා ඔහුව ඒ ශේෂ්ත්‍රවලට යවන එක. මං කියන්නේ සූපවේදීන්ට කොච්චර අවස්ථා තියෙනවද ලෝකේ? මල් වවන්න, ගස් වවන්න දක්ෂ නම්, අත්කම් නිර්මාණ කරන්න දක්ෂ නම්, ඇඳුම් නිර්මාණ ශිල්පියෙක්ට කොච්චර වටිනාකමක් හැදිලා තියෙනවද මේ වෙද්දි ලෝකේ? හැබැයි අපි හරීම මේ එකක් අපි ඉස්කෝලේදී වුණත් අපිට කියලා දෙන්නේ නැහැ රැකියා අවස්ථා සම්බන්ධයෙන් නේද? අපි කොටු වෙලා වගේ. ගුරුවරුන්ගේ ඉඳන්ම තියෙන අවුල කර්මං කිපිදෙන විශ්වවිද්‍යාලේ ඉන විද්‍යාර්ථීන්ගේ සිහිනයත් උපාධිය හදාarලා ගමට ගිහිල්ලා ගුරුවරියෙක් වෙන එක නම් නාට්‍ය හාරංග කලා උපාධිධාරියාට ඉස්කෝලේට ගිහිල්ලා උගන්වන්න වෙන්නේ බුද්ධ ධර්ම නා. ඒතර එතනම තියෙනවනේ අවුල. ඒතකොට ඒ අවුල තියෙන ගුරුවරු අඩු වැටු වලින් පිටා වෙන පත් වෙන ගුරුවරු උගන්වද්දී ඒවෙන් ඉගෙනගෙන ආයේ එකම රවුමනේ අපි කරගන්නේ. ඒතකොට මේ අවුල හැදෙන්නේ නැහැ. උඩින් මේක හදන්න ඕනේ. උඩින් කියන්නේ දෙයියෝ නෙමෙයි පාලකයෝ මේක හදන්න ඕනේ. හැදුවොත් එහෙම අපේ කතාවේ කොහෙන් හරි අවසානයක් එනවා නේද? සමා වෙන්න. ඒ මට ලොකු නෑ ඒක වේදනාවක්. එහෙම වෙන්න හොඳ නෑ මේ රටට. මම දැන් ওই පිටරටවල සංචාරය කරනකොට දැන් ඩුබායි ගත්තාම කවුෂි මේ වතුර පොදක් නෑනේ මේ කාන්තාරයක්නේ. හැබැයි මහා පාරේ මල් වවලා තියෙනවා. ගොවිතැන් කරලා තියෙනවා. මුහුද ගොඩ කරලා මේ මිනිස්සු මේ සංවර්ධනය කරනවා. මම කියන්නේ බිල්ඩින් නෙමෙයි සංවර්ධනය කියන්නේ. උන්ට මුකුත් නෑ. අපිට මොනවද නැත්තේ? අපිට හැම දෙයක්ම තියාගෙන අපි ඇයි මේ අවුරුදු 73ක් දුක් විඳින්නේ? ඉවරයි. එච්චරයි. හරි අපි ඔබේ ජීවිතේ මොනවද ඉදිරි සැලසුම් කලාව පැත්තෙන් සහ ජීවිතේ පැත්තෙන් මොන වගේ සැලසුම්ද තියෙන්නේ? මම අර මුලින්ම කිව්වේ කාර්යබහුලයි කියලා. මොකද අර වේදිකාවත් එක්ක ගත කරන ජීවිතේ ටිකක් කාර්යබහුලයි. මොකද අපි එක දර්ශනයක් පවත්වන්න මංගල දර්ශනීය නාට්‍යයක පවත්වන්න මාස 2-3ක් එක දිගට පෙර පුහුණුවීම් කරනවා. කාලෙකින් පස්සේ ආයි නාට්‍ය දර්ශනයක් කරනවා වුණත් පුහුණුවීම් 3-4ක් කරනවා අනිවාර්යෙන්ම. එතකොට දැන් මේ වැඩසටහන ඉවරලා දැන් මම තව පුහුණුවීමකට යනවා. එතකොට නාට්‍ය කිහිපයක පුහුණුවීම් මේ දවස්වල කරනවා. ටෙලි නාට්‍ය දෙකක විතර පටිගත කිරීම රූගත කිරීම කිරීගෙන යනවා. ඒ අතර අපි අලුත් වැඩක් පටන් ගන්න තියෙනවා. ජනවාරි මාසෙදිම ඔබට අත්විඳින්න හම්බ වෙයි. ඔබ ජයලත් මනෝරත්නයන් මතක් කරපු හින්දා එතුමන්ගේ YouTube නාලිකාව හරහා අපි මේ මොකද එතුමත් නාට්‍ය ගීතයට ඉතාම ප්‍රිය කරපු කෙනෙක්. එතුමා හරහා මට මුණ ගැහිච්ච රංජිත් බාලසූරිය සංගීත ශිල්පියාණන් හරහා මමත් නාට්‍ය ගීතවලට හරියට ඇලුම් කරා. ඉතින් නාට්‍ය ගීත වුන් එක්ක නෘත්‍ය නාටකම් ගීත කිව්වා. ඉතින් අපි තරුණ පිරිසක් එකතු වෙලා සැලසුම් කරගෙන යනවා. සහ දැන් කීපයක් අපි රූපගත කිරීම කරා. අපි අහපු පැරණි නාට්‍ය ගීත
අලුත් පරම්පරාවට අරන් යන්න. පැරණි විදිහටම නෙමෙයි අලුත් සංගීත සංයෝජනයක් එක්ක රූප මාධ්‍යෙන් YouTube හරහා ජනගත කිරීමට බලාපොරොත්තු වෙනවා ජනවාරි මාසයේ සිට සෑම මාසකම ඒක වෙයි. ඉතින් ඒක තමයි දෙන්න තියෙන මේ අලුත්ම සුබ ආරංචිය. ඒක හොඳ වැඩක් වෙයි. මම හිතනවා ඒ හරහා අලුත් පරම්පරාවට පරණ ගීත අලුත් විදිහට අහන්න හැකියාවක් ලැබෙයි කියලා. දැන් අපි දන්නවා අපිට සාමාන්‍ය දැන් කලා ජීවිතය වගේම අපි හැමෝටම තියෙනවා පෞද්ගලික ජීවිතයක්. දැන් ඔබ කිව්වා ඔබ වඩාත් කාර්ය බහුලයි සහ දැන් මේ වැඩ කටයුත්තත් අවසන් කළ තවත් පුහුණුවීම් සඳහා යොමු වෙනවා කියලා. දැන් කෙනෙකුට මේ ක්ෂේත්‍රය තුළ රැඳිලා ඉන්න අයට තමන්ගේ පෞද්ගලික ජීවිතයේ සමහරලාවට අතහැරෙන්නේ නැද්ද මේ කලාවත් එක්ක තදින් බැඳෙන්න ගියාම? ඒක සමබර කරගන්නේ කොහොමද? වෙනවා මම කිව්ව නම් අතරෙත් මම දැකලා තියෙන උන්ගේ ජීවිතත් උන්ට පවුල අතහැරලා තියෙනවා. මම සෑහෙන උත්සාහ කරනවා ඒක පවුලත් එක්ක ජීවත් වෙන්න. අතහැරෙන්න පුළුවන්. මොකද මේ අපිට නිරන්තරයෙන් අපිට ඉන්න වෙලා තියෙන අර ඔබ කියපු අපිට එළියේ ඉඳන් ආදරය කරන ප්‍රේක්ෂාගාරයත් එක්ක. එතකොට ඒකයි පවුලේ අයත් අවබෝධයෙන් ඉන්න ඕනේ මේ මට අපිට අයිති වගේම රටටත් අයිති කියලා. ඒතකොට ඒ අවබෝධය මටත් තියෙනවා. ඒකින්ද ලොකු පහසුවක් තියෙනවා. රූගත කිරීම වේදිකා නාට්‍ය වල අංගන විතරක් නෙමෙයි සමහරලාට අපි අහඬ නළුවෙක් විදිහට වැඩ කරද්දී එතකොට උදේ රූපවාහිනී ආයතනයක අහඬ කැවීම නැත්නම් ගුවන්විදුලි ආයතනයක ගුවන්විදුලි නාට්‍යයක් පටිගත කිරීමක් හවස පුහුණු වීමක් රැ නාට්‍ය දර්ශනයක් ඉතින් ටිකක් කාර්යබහුල ජීවිතයක් මේක. නිවසේ රැඳෙන ප්‍රමාණය හරි අඩුයි. කොවිඩ් කාලේ කොවිඩ් වල පින් සිද්ධ වෙන කියලා කියන්නත් බෑනේ. නමුත් අවුරුද්දක් හිටියා. එහෙම එකක් තියෙනවා. ඉතින් ඒක අවබෝධය. කොහොමද දැන් ඔබ තාමත් වේදිකාව ඇතුලේ බොහොම සක්‍රිය චරිතයක්. කොහොමද වේදිකාවත් සමග නව පරපුරේ සම්බන්ධතාවය අලුත් පරම්පරාවේ අය වේදිකාවත් එක්ක තියෙන බැඳීම සම්බන්ධ වීම කොහොමද? හොඳ යොවුන් තරුණ නාට්‍යකරුවන් පිරිසක් බිහි වෙනවා. විශේෂයෙන්ම අපි කලින් කියපු විශ්වවිද්‍යාලවලට අමතරව තව හෝල් රංගහල පදනමෙන් එතකොට මහරගම යොවුන් නිකේතනයෙන් සෑහෙන තරුණ නාට්‍යකරුවන් පිරිසක් දැන් පහුගිය දවසක තිබ්බා ජාතික යෞවන සම්මානවල ඉතාම දක්ෂ තරුණ නාට්‍යකරුවෝ පැසසුම් ලැබුවා. ඉතින් ඉඩකඩ තියෙනවා. හැබැයි නාට්‍යයක් කරලා සම්මානවල රාජ්‍ය නාට්‍යවල හරි යෞවන නාට්‍යවල හරි සම්මානයක් ගන්නවා කියන එක නෙමෙයි ඔවුන්ගේ සිහිනය. ඔවුන්ගේ සිහිනය ඔවුන්ගේ නිර්මාණය ජනගත කිරීම. ඒක රට පුරා ලෝ පුරා අරන් යන එක. ඒක මිනිස්සු දකින්න එක. අන්න ඒකට ආයිතින් සිස්ටම් එකක් නැහැ. මොකද ඇත්තටම ඒකට හැදිලා නැහැ. අපේ ඒක අතකට පැරණි ප්‍රවීණ කලාකරුවොත් ඒකේ වගකීම යම් කොටසක් බාර ගන්න ඕනේ. එහෙම සිස්ටම් එකක් හදන්න ඕන් මහන්සියලත් නැහැ. ඒ සිස්ටම් එක හැදිලා නැහැ කියන්නේ දැන් අපි දන්නවා දැන් අපි හිතමු අපේ රටේ නර්තනය ගැන කතා කරොත් චන්න විජේවර්ධනයන් මූලික කරගත්තු බොහෝ පිරිසක් අපේ රටේ නිර්මිත නර්තන ජාත්‍යන්තරයට අරගෙන ගිහිල්ලා තියෙනවා. ඕන එකට වෘත්තීය වටිනාකමක් හදාගෙන තියෙනවා නේද? මම කියන්නේ ඒක ඔව්ගේ අගය කරන්න ඕන එකක් නේ. අර නැට්ටුවා කියන මිනිස්සයා ඔහේ පැත්තකට වෙලා ඉන්න ඕනේ නිකන් අගු පිළක läගලා වටිනාකමක් දීලා. ඔව් නැට්ටුවට වටිනාකමක් දුන්නා වෘත්තීය වටිනාකමක්. අපි වෘත්තීය වටිනාකමක් හදාගන්න ඕනේ. ඒක රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නේ නැත්නම් නාට්‍යකරුවන් හරි එකතු වෙලා අපි ගොඩක් නැති එකමුතුකම අපි එකතු වෙලා හදාගන්න ඕනේ අපේ ක්ෂේත්‍රේ. කලාකරුවන් අතර තියෙන්න ඕන එකක් නේද එකමුතුකම. නැත්නම් ඒක තමයි. සංගම් ගොඩක් තියෙනවා. එකමුතු නෑ. අපි කලාව තුළින් නිර්මාණ තුළින් මිනිස්සුන්ට උගන්වන්නේ ඒ එකමුතුව සමගියෙන් ජීවත් වීම. හැබැයි ඇයි මේ කලාකරුවා අපි ඒ ස්වයං විවේචනය අපි තියාගමු. එකමුතු නැත්තේ නෑ. සමහර අවස්ථාවලදී නොඑක් අවස්ථාවලදී සමාජය වෙනුවෙන් කලාකරුවා වෙනුවෙන් පෙනී සිටින කලාකරුවන්ගේ එකමුතු තියෙනවා. අනිවාර්යයෙන්ම තියෙනවා. කොවිඩ් කාලෙත් එහෙම දේවල් තිබ්බා. නමුත් මේ වගේ දෙයක් අපේ නාට්‍යයක් අරන් යන්න තරුණ නිර්මාණකරුවෙක්ගේ නාට්‍යයක් රට පුරා අරන් යන්න රාජ්‍ය මැදිහත් වීමත් අත්‍යවශ්‍යයි. ඒකට සම්බන්ධ වකිය යුතු ආයතන රාජ්‍ය ආයතන ගොඩාක් තියෙනවා. ඒගොල්ලන්ගෙනුත් කිරින්න ඕන කාර්යයන් ගොඩාක් තියෙනවා. ඒ අතරේ අපි එකතු වුණොත් අපි අර මුලින් කතා කරා වගේ නිතරම කතා කරා වගේ ආකල්ප ටික අපි හදාගත් මේ රටේ පොඩි කාලේ ඉඳන්ම අපේ කාලේ ඉවරයි කියමුකෝ. අද ඉපදෙන දරුවාගේ සිට අපි පොඩ හදාගත්තොත් එහෙම අපි නැති කාලෙක හරි තව අවුරුදු 20කින් 30කින් මේක ලස්සන රටක් වෙයි නේද? ඔයා පොඩි කාලේ ඉගෙන ගත්ත ඉස්කෝලේ ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් කියලානේ මාත් එහෙමයි. දැන් පොඩි උන් ඉගෙන එහෙම තව කාලයක් ගියාට පස්සේ මේක අසංවර්ධිත රටක් කියලා උගන්වන්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි. ඉතින් අපේ කතාබහේ අවසාන විනාඩි කිහිපයට
අපි ඇවෙල්ල ඉන්නවා මේ ඔබ පුංචි කාලේ වේදිකාවෙන් පටන් අරගෙන ඊට පස්සේ පුංචි තිරය සිනමාව මේ ආදී ශේෂ්ත්‍රවල නියැලමින් සම්මාන ලබා ගනිමින් තාරුණ්‍යයේ හිටියත් අත්දැකීම් බොහොමයක් එකතු කරගත්තු කෙනෙක්. කොහොමද ඔබට මේ ශේෂ්ත්‍රය ඇතුළේ ලැබෙන සහ ලැබුණු ප්‍රතිචාර ප්‍රවීණයන්ගෙන් වෙන්න පුළුවන් සමකාලීනයන්ගෙන් වෙන්න පුළුවන්? ප්‍රවීණයන්ගේ ආදරය නිරන්තරයෙන් ලැබෙනවා. ඒකම තමයි මට මේ ශාස්ත්‍රයේ මෙහෙම එන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඒ වගේම තමයි මගේ සම වයසේ මගේ සහෘද ශිල්පීන්ගෙන් වගේම අපිට පස්සේ ආපු නංගිල මල්ල ගොඩකුත් ඉන්නවා. ඒ හැමෝගෙම ආදරය නිතරම ලැබෙනවා. මම බොහොම සුහදව ආදරයෙන් කතා බහ කරලා ඒ අයට අත දෙන්න මං සෑහෙන කැමතියි. ඒ අයට උදව් කරන්න දැනුත් බලාගෙන ඉන්නවා නම් කවුරු හෝ මං කැමති උදව් කරන්න. මං එහෙම උදව් කරපු අය සෑහෙන ඉන්නවා. මොකද අර මං කිව්වා වගේ කවුෂි අර දුර පළාත්වල අයට අපි අවස්ථාව දුන්නේ නැත්නම් ඒ කැලේ පිපෙන මල් කැලේම පර වෙලා යනවා. ඒක නිසා ඒක සහ ප්‍රේක්ෂකාගාරයෙන් ලැබෙන ප්‍රතිචාරය නම් ඉතින් ඒක හරීම ඒක ලබන්න බැහැ. ඔයාට ලබන්නත් බැහැ. ඔතන ඉතින් ඒක ඒක හොඳනේ. ඒක ඔතන වාඩි වෙන බොහෝ දෙනෙක් ඉනවා වේදිකාවත් එක්ක සම්බන්ධ වෙන. මොකද අර ඔබ කියවන්නේ මුලින්ම මේ ටෙලිනාට්‍යත් එක්ක සම්බන්ධ වෙන ඒ තරම් කැමැත්තක් මුලින් තිබුණේ නැහැ කියලා. ওই කතාව බොහෝ දෙනෙක් කියපු කතාවක්. මොකද අර වේදිකාව උඩ කොච්චර මහන්සි වුණත් ඒ මහන්සිය දැනෙන්නේ නැහැ මිනිස්සු ඒ අත්පුඩි ගහනකොට. එතකොට ඒ ලබන සජීවී අත්දැකීමට ඔවුන් හරි කැමතියි. සහ රංගනය හදාරන්න වේදිකාව හොඳ පාසලක්. ඔව් මේ කියන්නේ ටෙලිනාට්‍යයට සිනමාවට කොහේ ගියත් වේදිකාවේ රැඳිලා ඉන්නවා නම් ඒ ප්‍රැක්ටිස් එක ඒ නිරන්තර පුහුණුව නැත්තම් කොහෙන්ද අපි ලබන්නේ? කැමරාව ඉස්සරහා මේ ටෙලිනාට්‍ය මේ දැන් අපි ජනප්‍රිය ධාරාවේ ටෙලිනාට්‍ය වලින් එහෙම අපිට ලොකු හැදෑරීමක් ලැබෙන්නේ නැහැ. අපිට අර වේදිකාව තියාගෙන ගියොත් එහෙම අපිට ඒක නිරන්තරයෙන් අපේ සතතාභ්‍යාසය වෙනවා. ඒක අතාරියොත් අපරාධයක්. ඒක අතාරින්නේ නැහැ ජීවිතේට. සහ මේ සිනමාව තුළ වෙන්න පුළුවන්, ටෙලිනාට්‍ය තුළ වෙන්න පුළුවන් අර රංගපානකොට හිතන්න පුළුවන් වේදිකා නාට්‍ය කරපු කෙනෙක් නේද කියලා. එහෙම අනන්‍යතාවයක් තියාගන්න පුළුවන් නේද? අතන පැලවෙච්ච එකාට ඕන තැනක පැලවෙන්න පුළුවන්. තියට සෙන්ස් එක අපි කියන සංජානනය හොඳටම වැඩ කරන එයාගේ. එතකොට ඕන තැනක ඇඩ්ජස්ට් වෙන්න පුළුවන්. මොකද අපි පැය දෙක තුනක් මතකයෙන් දෙබස් කියන එක නාට්‍යයක් නෙමෙයි. දැන් මම මේ අවුරුදු 22කට නාට්‍ය 35ක ප්‍රසිද්ධ වේදිකාවේ රංගපාලා. ඒතකොට කෙනෙක් අහන කොහොමද ඔච්චර දෙබස් මතක තියාගන්නේ? පුළුවන්. දැන් ඉතින් පොඩි කාලේ ඉඳන් මේ බුදුන් වැඳලා අපිට ගාථා පිරිත් කටපාඩම් වෙලා ඒ වගේ තමයි ඉතින්. ඒකත් එක්තරා හැකියාවක් ඇත්තට වෙදී අර දැන් කට් කරලා ආය ගන්න බෑනේ වේදිකාව තුළ සජීවීව ඉදිරිපත් කිරීමනේ. ඒකට හරි ලෝභයි. අර ඒ වෙලාවට ප්‍රේක්ෂකාගාරයෙන් ලැබෙන ප්‍රතිචාරයට හරි ලෝභයි. හොඳයි. ඉතින් ඉෂාර ප්‍රමුදිත වික්‍රමසිංහ තමයි අද අපේ උදායිරේ සහෘදයා වුණේ. ඉෂාර අවසාන වශයෙන් ඔබට මොනවද කියන්න තියෙන්නේ? ඔබේ තව ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වෙනුවෙන් සහ ඔබට මේ රංගන ජීවිතය ඒ වගේම පෞද්ගලික ජීවිතය සමබර කරගෙන එහෙම සම්බර නොවුණු තැන්වල ගැටලු අපි ඕනෑ තරම් දැකලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම සම්බර කරගෙන තව ලොකු ගමනක් ඉස්සරහට යන්න තියෙනවා. මිනිස්සු ඔබට ආදරය කරනවා. ඉතින් මේ හැම දෙයක්ම එකට එකතු කරගෙන යන ගමනේදී ඔබට මොනවද අවසාන වශයෙන් කියන්න තියෙන්නේ? අවසාන වශයෙන් කියන්න සහ ඉල්ලන්න තියෙන්නේ අර මුළු ලෝකෙටම ආදරය කරන්න, හැමෝම ගැන ගෞරවයෙන් බලන්න, හැමෝටම උදව් කරන්න පුළුවන් විදිහට අපේ ආකල්ප වර්ධනය කරගමු. අපි තනි තනියෙන් වෙනස් වුණොත් එහෙම මුළු රටක් ලෝකයක් වෙනස් කරගන්න පුළුවන්. අපි හැමතිස්සෙම රට වෙනස් කරන්න කතා කරාට අපි වෙනස් වෙන්නේ නැහැ. තමයි වෙනස් වෙන්නේ නැතුව තමයි මේක වෙනස් කරන්න හදන්නේ. එහෙනම් බෑ. අපි හැමෝම එකතු වෙලා වෙනස් වෙමු. තනි තනියෙන් මේක ලස්සන රටක් කරන්න පුළුවන්. සහ ඔබගේ වැඩසටහනේ නම් උදායිරි සහෘදයා. මම හරිම කැමති වචනයක් ඒ සහෘදයා කියන වචනේට. සහෘද කියන වචනේ තේරුම හිතන්නේ සමාන හදවතක් ඇති. ඉතින් සහෘදයෝ තමයි මේ වැඩසටහන බලන්නේ. කලාවත් එක්ක එකතු වෙලා ඉන්නේ සහෘදයෝ. මේක දැනෙන අය. ඉතින් ඔබ සහෘද නම් ඔබට පුළුවන් මේ රට ලස්සන රටක් කරන්න. ආරාධනා කරනවා මේ රට වෙනස් කරන්න කියලා. බොහොම ස්තුතියි ශාර. ඔබේ වැඩ කටයුතු සැලසුම් හැම දෙයක් මේ විදිහට ඉෂ්ට වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි නැවතත් අපේ ආරාධනාව පිළි අරගෙන අද අපේ වැඩසටහනට සම්බන්ධ වුණාට. ස්තුතියි හැමෝටම. හොඳයි. අප අද උදායිරේ සහෘදයා වුණේ යෝන් රංගන ශිල්පී ශාර ප්‍රමුදිත වික්‍රමසිංහ. ඉතින් අපි ඔහුට සමුදෙනවා ඔහුගේ සියලු වැඩ කටයුතු වලට සුබ පැතුම් එකතු කරමින් ඒ සමුදෙන ගමන් අපි උදායිරේ සහෘදයාත් අවසන් කරනවා. නමුත් අපි ඔබට ආරාධනා කරනවා රැඳිලා ඉන්න දිගටම උදායිරත් එක්ක